පුතේ අපි රෙඩොක්ස් ප්‍රතික්‍රියා කරන විදිහ ආකාර දෙකකින් මම ඔයාලට පැහැදිලි කරා. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකයේ තියෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියා සෙට් එක. දැන් මෙතනදී රෙඩොක්ස් ක්‍රියා අපි කතා කරුවාට පස්සේ 6 වෙනි ඒකකයේ කරද්දී ඔය රෙඩොක්ස් ප්‍රතික්‍රියා අපිට කතා කරන්න ඕනේ නැහැ. මේ ප්‍රතික්‍රියා මේ මෙහෙම තමයි කිව්වහම ඇති. හරි? ඒ හින්දා අපි ඒවා ඉගෙන ගමු. නමුත් මෙතෙන්ට මෙහෙමයි. 6 වෙනි ඒකකය මෙතෙන්ට ඕනේ නැහැ. ඒකේ තියෙන ප්‍රතික්‍රියා ටික විතරයි අපිට ඕනේ. නිකන් ඔහේ කොහේ හරි තියෙන ප්‍රතික්‍රියා ටිකක් කරනවට වැඩිය අපේ සිලබස් එකේ තියෙන ප්‍රතික්‍රියා ටිකක් කරන එක හොඳයිනේ. රයිට්. අපි ඉස්සරලාම කතා කරමු නයිට්‍රේට් හා Fe2+ අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී. ලියන්න මෙහෙම රිඩොක්ස් ප්‍රතික්‍රියා සඳහා උදාහරණ කියලා මාතෘකාව ලියන්න. රිඩොක්ස් ප්‍රතික්‍රියා සඳහා උදාහරණ. හරි? වරහන් ඇතුළේ ලියන්න 6 වන ඒකකයෙන් කියලා. 6 වන ඒකකයෙන්. අංක 1 දාලා ලියන්න. අංක 1 දාලා ලියන්න. ආම්ලික මාධ්‍යයේදී වරහන් ඇතුලේ සල්ෆියුරික් H2SO4 වරහවන් නයිට්‍රේට් NO3- හා Fe2+ අතර ප්‍රතික්‍රියාවෙන් Fe3+ හා NO ලැබේ. Fe3+ හා NO ලැබේ. හරි. දැන් ඔයා දන්නවා ප්‍රතික්‍රියක මොනවද කියන්න දන්නවා, ප්‍රතිඵල මොනවද කියන්න දන්නවා. ප්‍රතික්‍රියක දැන් අපි මෙහෙම ලියාගමු Fe2+ නයිට්‍රේට් ආම්ලික මාධ්‍ය සල්ෆියුරික් ගන්න H2SO4 මොනවද ලැබෙන ඵල Fe3+ ලැබෙනවලු NO ලැබෙනවලු. හරි. අපි දැනගන්න ඕනේ ඉතින් දැන් මෙතන සල්ෆේට් තියෙනවා. ඒ සල්ෆේටුත් මෙතෙන්ට එනවා කියලා අපි ඉතින් නිකන් දැනගන්න ඕනේ. තව ඉතින් වතුර එහෙමත් එයි. අපි පස්සේ බලමු ඒවා. මෙන්න ප්‍රතික්‍රියාව. දැන් ඔයා බලන්න ඕනේ මෙතන ඔක්සීකරණය වෙන්නේ කවුද? ඔක්සීහරණය වෙන්නේ කවුද? පැහැදිලිවම පේනවා Fe වල ඔක්සීකරණ අංකය ධන 2යි. මොකද අපි දන්නවනේ ලෝහ කැටායනයක ආරෝපණය ඒකේ ඔක්සීකරණ අංකයට සමානයි කියලා. මෙතන ඔක්සීකරණ අංකය ධන 3යි. එහෙනම් ඔයාලට පේනව නේද Fe2+ Fe3+ දක්වා ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඔක්සීකරණ අංකය වැඩි වෙලා කියලා. ඔක්සීකරණ අංකය වැඩි වෙලා නම් ඒක ඔක්සීකරණය වෙලා. හදලා බලන්න මෙතන නයිට්‍රජන් වල ඔක්සීකරණ අංකය. හිතෙනුත් හදන්න පුළුවන්. ඔක්සිජන් කියන්නේ ඍණ 2යි. ඍණ 2 ඒවා 3ක් කියන්නේ ඍණ 6යි. ඍණ 6යි. නයිට්‍රජන් වල දන්නේ නැහැ X. X ධන ඍණ 6 සමානයි ඍණ 1ට. එතකොට ඍණ 6 එහාට ගියාම ධන 6 වෙනවා. ධන 6 ඍණ 1 කියන්නේ ධන 5යි. නයිට්‍රජන් වල ඔක්සීකරණ අංකය ධන 5යි. මෙතන ඔක්සිජන් ඍණ 2යි කියන්නේ නයිට්‍රජන් ධන 2යි. ඔන්න. අපි දැන් ඔක්සීකරණය වෙන්නේ කවුද? ඔක්සීහරණය වෙන්නේ කවුද කියලා අඳුරගත්තා. නයිට්‍රජන් ධන 5 ඉඳන් ධන 2ට ගිහිල්ලා. ඔක්සීකරණ අංකය අඩු වෙලානේ. ඒ කියන්නේ ඔක්සීහරණය වෙලා. එහෙනම් මොකද්ද දැන් කරන්නේ? ඔක්සිඩේෂන් රියැක්ෂන්, රිඩක්ෂන් රියැක්ෂන් ලියනවා. රයිට්. මම මුලින්ම ලියන්න රිඩක්ෂන් රියැක්ෂන් එක.
රිඩක්ෂන් රියැක්ෂන් එක. කවුද ඔක්සිහරණය වෙන්නේ? නයිට්‍රේට්. කවුරු බවටද? NO බවට. හරි. අපි දැන් පියවරෙන් පියවර යන්. දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ ජලීය මාධ්‍යයේදී. AQ NO කියන්නේ වායුවක්. රයිට්. මතක් කරන්න පියවර ටික. දැන් ඔක්සීකරණය වන ප්‍රභේදය අඳුර ගන්නවා. ඔක්සීහරණය වන ප්‍රභේදය අඳුර ගන්නවා. දැන් මෙතන ඔක්සීහරණය වෙන්නේ නයිට්‍රජන් නේද? නයිට්‍රජන් තියෙන්නේ ධන 5. ධන 5 ඉඳලා යන්නේ ධන 2ට. එහෙනම් ඔක්සීහරණය වන ප්‍රභේදය වෙන්නේ නයිට්‍රජන්. ඒ නයිට්‍රජන් පරමාණු සංඛ්‍යා දෙපැත්තේ තුලනය කරන්න ඕනේ. මේ පැත්තෙත් නයිට්‍රජන් එකයි අර පැත්තෙත් නයිට්‍රජන් එකයි. එහෙනම් තුලනය කරන්න දෙයක් නැහැ නේ. ඊළඟට මොකද කරන්නේ? ඔක්සීකරණ අංක ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරයි. ධන 5 තියෙන නයිට්‍රජන් ධන 2ට යන්න නම් මේ නයිට්‍රජන්ට ඍණ කීයක් ඕනද? ඍණ 3ක් ඕනනේ. ධන 5 එක්කෙනා ධන 2ට යන්න ඍණ 3ක් ඕනේ. එහෙනම් මේ නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? 3ක් ඕනේ. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ 1. ඉලෙක්ට්‍රෝනේ සාපේක්ෂ ආරෝපණය ඍණ 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 3ක් ඕනේ. මේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 3ක් කරා ධන 2ට යනවා. රයිට්. ඔක්සිකරණ අංක ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරා. ඊළඟ පියවර ආරෝපණ තුලනය කරන්න. ඔයාලට මතකද ආරෝපණ තුලනය කිරීම කියන කතාව? දැන් මේ පැත්තේ සමස්ත ආරෝපණයේ බිඳුවයි. ආරෝපණයක් පේන්නේ නැහැනේ කාටවත්. දැන් මේ ධන 2 ගන්න එපා. ඒ නයිට්‍රජන් ඔක්සිකරණ අංකය. මේ පැත්තේ ආරෝපණයක් නැහැ. මේ පැත්තේ මෙතන ඍණ එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ 1යි. ඉලෙක්ට්‍රෝන 3ක් කියන්නේ ඍණ 3යි. ඍණ 3යි 1යි ඍණ 4ක් තියෙනවා. මේ පැත්තේ සමස්ත ආරෝපණය ඍණ 4යි. අර පැත්තේ බිඳුවයි. අපිට ආරෝපණ තුලනය කරන්න ගන්න වෙන්නේ H+ නේ මාධ්‍ය ආම්ලික. එතකොට H+ මේ පැත්තට දාලා අපිට මේ පැත්ත ඍණ 4 කරන්න පුළුවන්ද? කරන්න බෑනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පැත්තට දානවා H+. මේ පැත්තට දාලා අපිට පුළුවන් මේ පැත්ත බිඳුව කරන්න. දැන් අර පැත්තේ ආරෝපණයේ බිඳුව මේ පැත්තත් බිඳුව කරන්න පුළුවන්. H+ එකක් කියන්නේ ධන 1යි ධන 4ක් දානවා මම මෙතෙන්ට. H+ 4ක් දානවා. ජලීය H+ 4ක් දානවා. එතකොට H+4යි කියන්නේ ධන 4යි මෙතන ඍණ 3යි 1යි ඍණ 4යි ඍණ 4යි ධන 4යි කියන්නේ ආරෝපණයේ බිඳුවයි. දැක්කද? ආරෝපණ තුලනය කරා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දෙපැත්ත බලලා ඉතුරු පරමාණු තුලනය කරන්න. දැන් මේ පැත්තේ බලන්න. ඔක්සිජන් 3යි. මෙහි ඔක්සිජන් 1යි. අරහෙට තව ඔක්සිජන් 2ක් ඕනේ. මෙහි හයිඩ්‍රජන් 4යි. අරේ හයිඩ්‍රජන් නැහැ. එතකොට අරහෙට හයිඩ්‍රජන් 4කුයි ඔක්සිජන් 2කුයි ඕනේ. මතකද ඔය වගේ පොයින්ට් එකක් මම කියලා දුන්නා. දැන් එහා පැත්තට එන්න ඕනේ ඔක්සිජන් 2කුයි හයිඩ්‍රජන් 4කුයි. හරි? ඔක්සිජන් හා හයිඩ්‍රජන් අතර අනුපාතය බලන්න හොඳට බලන්න චෙක් කරලා. 1ට 2යි. ඒ කියන්නේ මෙතන හැදෙන්නේ මොනවද? වතුර. හරි? මෙතනට 2 දැම්මම නම් හයිඩ්‍රජන් 2 2 4යි, ඔක්සිජන් 2යි මේකයි 3යි. හරිනේ? මෙන්න ඔක්සීහරණ අර්ධ ක්‍රියාව. ඊට පස්සේ ඔක්සිඩේෂන් රියැක්ෂන් එක. කවුද ඔක්සීකරණය වෙන්නේ? Fe2+ Fe3+ දක්වා. Fe2+ Fe3+. හරි? දැන් අපි අර විදිහටම පියවරවල වලට යමු. දැන් මම අපි දැන් අර උදාහරණය ආරම්භ පැහැදිලි කරද්දී පියවර එකින් එක ලිව්වනේ. මෙතන එහෙම ලියන්න ඕමනාවක් නැහැ. ඔක්කොම ටික එකපාර කරා. මෙතන ඔක්සීකරණය වෙන්නේ Fe. මෙතනත් Fe එකයි මෙතනත් Fe එකයි. එහෙනම් තුලනය කරන්න දෙයක් නැහැ තුලිතයි. හරි? දැන් ඊළඟට මොකද කරන්නේ? ඔක්සීකරණ අංක ඇසුරින් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරනවා. ධන 2 තියෙන Fe ධන 3ට යනවා. ධන 2 තියෙන එක්කෙනා ධන 3ට යනවා. ඒ කියන්නේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන කීයක් ගැලවිලාද? ඉලෙක්ට්‍රෝන එක ඍණ එකයිනේ. එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා. එතකොට මේ Fe2+ ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණාම තමයි Fe3+ හැදෙන්නේ. මෙන්න මේ ගැලවිච්ච ඉලෙක්ට්‍රෝනය. රයිට්. ඊට පස්සේ ආරෝපණ තුලනය කිරීම. බලන්න මේ පැත්තේ ආරෝපණය ධන 2යි. මේ පැත්තේ ධන 3යි ඍණ 1යි
ධන දෙකයිනේ. රයිට්. ස්කන්ධ Fe Fe. එහෙනම් මේක මෙච්චරයිනේ. මේක දෙක. දැන් මතක් කරගන්න ඊළඟට මම කියපු දේ. මේ සමීකරණ දෙකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරන්න ඕනනේ. මෙතන ඉලෙක්ට්‍රෝන 3යි මෙතන ඉලෙක්ට්‍රෝන 1යි. එහෙම වෙන්න බෑ. මෙතන ඉලෙක්ට්‍රෝන 3 නම් මෙතනත් 3 වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන 1 නම් මෙතනත් 1 වෙන්න ඕනේ. මේ 3 එක කරන එක නම් දුෂ්කරයි. අපි මේ 1 3 කරමු. එහෙනම් මොකද කරන්නේ? දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා. දැන් ඉලෙක්ට්‍රෝන කීයක්ද ඕනේ? 3ක් නේ ඕනේ. මෙතෙන්ට 3 එන්න එපා. එහෙනම් මුළු සමීකරණ 3ෙන් වැඩි කරන්න. 3යි. එතකොට 3ක් Fe2+ ජලීය Fe3+ ජලීය 3ක් ධන 3ක් ඉලෙක්ට්‍රෝන. රයිට්. වැඩේ හරි. දැන් එහෙනම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව දෙක ඉවරයි. දැන් මොකද කරන්න තියෙන්නේ? ඔය දෙක එකට එකතු කරමු අපි. ඔය දෙක එකට එකතු කරමු. දැන් අපි දන්නවා red ox red plus ox redox. ඒ කියන්නේ මොකක්ද? අපි එකට එකතු කරමු 3. හරි. අපි උඩ සමීකරණය මෙහා පැත්තට ටික ලියලමු. 4ක් H+ ජලීය නයිට්‍රේට් ජලීය ඉලෙක්ට්‍රෝන 3ක්. හරි. යට උඩ සමීකරණ මෙහා පැත්ත ඉවරයි. යට සමීකරණ මෙහා පැත්ත 3ක් Fe2+ ජලීය. එච්චරයිනේ. ඊතලෙන් එහා පැත්තේ. දැන් ඊතලෙන් එහා පැත්තේ ටිකට යන්න. මේ පැත්තේ මොනවද තියෙන්නේ? NO ගෑස් සහ දෙකක් H2O ද්‍රව. උඩ සමීකරණය එහා පැත්ත ඉවරයි. යට සමීකරණය එහා පැත්ත 3ක් Fe3+ සහ 3ක් ඉලෙක්ට්‍රෝන. 3ක් Fe3+ ජලීය ධන 3ක් ඉලෙක්ට්‍රෝන. දැන් සමාන ඒවා තියෙනවා නම් කපලා දාන්න. H+4 අර H+ නෑ, නයිට්‍රේට් අර නයිට්‍රේට් නෑ. 3ක් ඉලෙක්ට්‍රෝන 3ක් ඉලෙක්ට්‍රෝන. හරි. ඒක කපලා දාන්න. 3ක් Fe2+, 3ක් Fe3+. හරි. තුලිතයි. දැන් අපි සම්පූර්ණ සමීකරණය ලියමු. හරි. ඔන්න බලා ගන්න. මේක සම්පූර්ණ කරන්න යන්නේ මම දැන්. Fe2+ 3යි. දැන් මම මෙතෙන්ට 3. ජලීය. නයිට්‍රේට් 1යි. ජලීය. H+4යි. බලන්න H+4ක් ගන්න සල්ෆියුරික් කීයක් ඕනද? සල්ෆියුරික් එකකින් H+2ක් දෙනවා. එහෙනම් සල්ෆියුරික් දෙකක් ඕන නේද H+4 ගන්න? ඔන්න දැන් H+ දෙවරක් 2 4යි. right ජලීය. Fe3+ 3ක්. ජලීය. NO ගෑස් 1යි. සල්ෆේට්. දැන් මෙතන සල්ෆේට් දෙකක් තියෙනවා නේද මේ? සල්ෆියුරික් දෙකකින් සල්ෆේට් දෙකක් කියනවනේ. දැම්ම සල්ෆේට් දෙක. ධන දෙකක් ජලය. දෙකක් ජලය. හරි නේද? දැන් බලන්නකො ලස්සනට අපිට සමීකරණය ආවනේ. හරි. ලස්සනට සමීකරණය ආවා. right ලියාගන්න. දැන් අපි මේ දැන් කරන්න යන ප්‍රතික්‍රියාව තියෙනවානේ. මේ ප්‍රතික්‍රියාව එක්සෑම් එකේදී දෙවෙනි ව්‍යුහගත ප්‍රශ්නයට ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේට උත්තර ලියද්දී මේ ප්‍රතික්‍රියාව වැදගත් වෙයි. right. ප්‍රතික්‍රියාව තමයි නයිට්‍රේට් අයන ක්ෂාරීය මාධ්‍යයේදී ඇලුමිනියම් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. right. ලියන අංක 2 දාලා ක්ෂාරීය මාධ්‍යයේදී නයිට්‍රේට් අයන ඇලුමිනියම් සමග සිදු කරන ප්‍රතික්‍රියාව. මෙහිදී
ඵල ලෙස ඇමෝනියා වායුව සහ මෙන්න මේක AlOH 4ක් මයිනස් ලැබේ. ප්‍රතිඵල ලෙස ඇමෝනියා හා AlOH4 මයිනස් ලැබේ. රයිට්. දෙක නයිට්‍රේට් ක්ෂාරීය මාධ්‍ය කියන්නේ OH මයිනස් තමයි ආරෝපණ තුලනය කරන්න ගන්නේ. ඇලුමිනියම්. හරි. ලැබෙන ඵල මොනවද? ලැබෙන ඵල AlOH4 මයිනස් ජලීය ඇමෝනියා ගෑස්. තව ඵල ලැබෙයි අපි ඒවා පසුව බලමු. හරි. දැන් මෙතනදී ඔයා අඳුර ගන්න ඕනේ ඔක්සීකරණය වුණේ කවුද ඔක්සීහරණය වුණේ කවුද? ඇලුමිනියම් තියෙන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේ. එයාගේ ඔක්සීකරණාංකය 0යි. පුතේ මෙන්න මේක ඔයා මතක තියාගත්තොත් හොඳයි. ඇලුමිනියම් ඔක්සීකරණයක් වෙන්නේ හැමතිස්සෙම ලෝහයක්. ඇලුමිනියම් ඔක්සීකරණය වෙන්නේ ධන 3 අයන බවට. හරිද? ඇලුමිනියම් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඔය 3 අයින් කරනවා. ධන 3 හදන්නේ ඇලුමිනියම්. මතක තියාගන්න. මෙතන ඇලුමිනියම් වල ඔක්සීකරණාංකය ධන 3. එහෙනම් ඇලුමිනියම් බිඳුවේ ඉඳන් ධන 3ට ගිහිල්ලා. දැන් ඇලුමිනියම් ඝන නයිට්‍රජන් ගැන මොකද කියන්නේ? බලන්න මෙතන නයිට්‍රජන් වල ඔක්සීකරණාංකය. අපි කලින් ගැටලුවේදීත් කතා කරා නයිට්‍රජන් වල ඔක්සීකරණාංකය මෙතන කීයද? ධන 5. බලන්න මෙතන නයිට්‍රජන්ගේ ඔක්සීකරණාංකය කීයද කියලා. හයිඩ්‍රජන් අලෝහයකට බැඳලා තියෙනවා නම් හයිඩ්‍රජන් වල ඔක්සීකරණාංකය ධන 1යි. නයිට්‍රජන් කියන්නේ අලෝහයක්. එහෙනම් මෙතන හයිඩ්‍රජන් වල ඔක්සීකරණාංකය ධන 1යි. හයිඩ්‍රජන් පරමාණු 3ේම ඔක්සීකරණාංක ගත්තොත් ධන 1 වැඩි කිරීම 3 කියන්නේ ධන 3යි. එහෙනම් නයිට්‍රජන් වල ඔක්සීකරණාංකය කීයද? ඍණ 3යි. හරි. දැන් පැහැදිලිවම පේනවා අපිට ඔක්සීකරණය වුණේ කවුද? ඔක්සීහරණය වුණේ කවුද? රයිට්. දැන් අපි මොකද කරන්නේ? දැන් ලියන්න ඕනේ රිඩක්ෂන් රියැක්ෂන් සහ ඔක්සිඩේෂන් රියැක්ෂන්. අපි ලියමු. රිඩක්ෂන් රියැක්ෂන් ඔක්සීහරණය වෙන්නේ නයිට්‍රජන් නේද? කොහොමද අඳුරගත්තේ? ධන 5 ඉඳන් ඍණ 3ට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සීකරණාංකය අඩු වුණා කියන්නේ ඔක්සීහරණයක් වෙලා තියෙන්නේ. right? NO3 minus ජලීය කවුරු බවටද පත් වෙන්නේ? ඇමෝනියා බවට. ගෑස්. හරි. දැන් මතක් කරන්න අර පියවර ටික. දැන් අපි දන්නවා මෙතන නයිට්‍රජන් තමයි ඔක්සීහරණය වෙන්නේ. ධන 5 ඍණ 3. නයිට්‍රජන් තමයි ඔක්සීහරණය වෙන්නේ. ඔක්සීකරණය හෝ හරණය වන පරමාණුව දෙපැත්තේ තුලිත කරගන්න ඕන ඉස්සරලාම. දැන් මෙතන නයිට්‍රජන් 1යි, මෙතන නයිට්‍රජන් 1යි. වැඩේ හරිනේ. ඊළඟට ඔක්සීකරණාංක ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරයි. හොඳට බලන්න මෙතන ධන 5 ඍණ 3ට යන්න නම් මේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනද? ඔන්න බලා ගන්න. ධන 5 බිඳුව වෙන්න ඉලෙක්ට්‍රෝන 5ක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 5ක් ගන්න ඕනේ. ධන 5 බිඳුව වෙන්න ඉලෙක්ට්‍රෝන 5ක් ගන්න ඕනේ. හරි? එතකොට ඍණ 3 වෙන්න තවත් ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න ඕනේ. 5 3 8ක් ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් ඕනේ. තේරුණාද කිව්වේ?
නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය ඍණ 3යි. ධන 5 ඉඳන් ඍණ 3ට යන්න ඕනේ. ධන 5 ඉඳන් බිඳුවට යන්න ඍණ 5ක් ඕනේ. බිඳුවේ ඉඳන් ඍණ 3ට යන්න තවත් ඍණ 3ක් ඕනේ. එහෙනම් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5යි 3යි 8ක් ඕනේ. right. ඊට පස්සේ ආරෝපණ. මේ පැත්තේ ආරෝපණයක් නැහැ නේද? දැන් මේ 3 ගන්න එපා. මේ පැත්තේ ආරෝපණයක් නැහැ. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 8ක් කියන්නේ ඍණ 8යි මේකයි 9යි. ඍණ 9යි. එහා පැත්තත් ඍණ 9 කරමු. මේ පැත්තට OH- දැම්මා කියලා මේ පැත්ත අපිට බිඳුව කරන්න බෑනේ. මේ පැත්ත ඍණ 9 කරන්න හින්දා OH- දාමු. OH- කීයක් ඕන වෙයිද? OH- එකක් කියන්නේ ඍණ 1යි. එහෙනම් ඍණ 9 කරන්න OH- 9ක් ඕනේ. නයිට්‍රජන් මෙතන 1යි, මෙතන නයිට්‍රජන් 1යි. හරි? ඔක්සිජන් මෙතන ඔක්සිජන් 3යි, මෙතන ඔක්සිජන් 9යි. එහෙනම් මේ පැත්තට තව ඔක්සිජන් කීයක් ඕනද? 6ක් ඕනේ නේ. ඔක්සිජන් 6ක් ඕනේ මෙහාට. ඔක්සිජන් 6ක් ඕනේ. හයිඩ්‍රජන් කීයක් ඕනද මෙහෙට? මේ හයිඩ්‍රජන් OH- එකක H1යි OH- 9 H9යි. 9යි 3යි 12යි. H12ක් ඕනේ. හොඳට බලන්නකෝ. O හා H අතර අනුපාතය 1:2යි නේ. 6ට 12යි කියන්නේ 1:2යි නේද? එහෙනම් මෙතනත් ඇදලා තියෙන්නේ මොනවද? මෙතෙන්ටත් ඕනේ මොනවද? වතුර. ද්‍රව. ඔක්සිජන් 6ක් ඕනේ. මෙතෙන්ට 6 දානවා. හයිඩ්‍රජන් එතකොට 2 6 12යි. පැහැදිලිද? රිඩක්ෂන් රියැක්ෂන් එක. මේක 1. ඊට පස්සේ යනවා මං ඔක්සිඩේෂන් රියැක්ෂන් එකට. ඔක්සීකරණය වෙන්නේ කවුද? ඇලුමිනියම්. මේ බලන්න. ඇලුමිනියම් කවුරු බවට පත් වෙනවද? මෙන්න මෙයා බවට පත් වෙනවා. හරි. ඇලුමිනියම් තුලිතද බලන්න. දැන් මෙතන ඔක්සීකරණය වෙන්නේ ඇලුමිනියම්නේ. මෙයාගේ බිඳුවයි මෙතන ධන 3යි. ඔක්සීකරණය වෙන කෙනාගේ මෙතන ඇලුමිනියම් 1යි මෙතන 1යි. පරමාණු මෙතන 1යි මෙතන 1යි. දැන් ඊළඟට අපි මොකද කරන්නේ? ඔක්සීකරණාංක ඇසුරින් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරනවා. බිඳුවේ ඉඳන් ධන 3ට යනවනේ. බිඳුවේ ඉඳන් ධන 3ට යද්දි ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද? 3ක් පිට කරන්න ඕනේ. මොකද ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ 1යි. බිඳුවක තියෙන එක්කෙනා ධන 3ට යනවා කියන්නේ ඍණ 3ක් පිට කරන්න ඕනේ. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරනවා. පිට කරන ඉලෙක්ට්‍රෝන 3 දාන්නේ කොහාටද? ඉතින් මෙයාගෙන්නේ අරගොල්ලෝ හැදෙන්නේ. එන්න ඉලෙක්ට්‍රෝන 3. right. ආරෝපණ තුලනය කරනවා. කොහොමද ආරෝපණ තුලනය කරන්නේ? අර පැත්තේ සමස්ත ආරෝපණය කීයද? ඉලෙක්ට්‍රෝන 3ක් කියන්නේ ඍණ 3යි මේකයි ඍණ 4යි. ඉලෙක්ට්‍රෝන 3 කියන්නේ ඍණ 3යි මේකයි ඍණ 4යි. මේ පැත්තත් ඍණ 4 කරමු. මොනවද දාන්නේ? OH- 4ක් දාමු. OH- 4ක් දාමු. ස්කන්ධ තුලනය කිරීම. ඇලුමිනියම් 1යි ඇලුමිනියම් 1යි. OH 4යි OH 4යි. තුලිත කරන්න දෙයක් නැහැ තුලිතයි. එහෙනම් ඔක්කොම තුලිතයි නේද ඒක? right. මේක 2. දැන් කල්පනා කරන්න ඊළඟට මොකද කරන්න ඕනේ? මේ සමීකරණ දෙකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන කරන්න ඕනේ. දැන් මේ වගේ වෙලාවෙදී කොහොමද අපි සමීකරණ දෙකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන කරන්නේ? දැන් මේ සමීකරණය කිසියම් අගයකින් වැඩි කරුවා කියලා මෙතන ඉලෙක්ට්‍රෝන 8 කරන්න බෑ. ඒ වගේම මේ සමීකරණය කිසියම් අගයකින් වැඩි කරුවා කියලා මෙතන ඉලෙක්ට්‍රෝන 3 කරන්න බෑනේ. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා මෙහෙම දෙයක් කරන්න. මේ සමීකරණයම වැඩි කරන්න ඕන මේ සමීකරණයේ ඉලෙක්ට්‍රෝන ගාණය. මේ සමීකරණය වැඩි කරන්න ඕන මේ සමීකරණයේ ඉලෙක්ට්‍රෝන ගාණය. ඒ කියන්නේ පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕන කීයද? පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕන දෙවෙනි සමීකරණයේ ඉලෙක්ට්‍රෝන ගාණ කීයද? 3. හරි? එතකොට අපි බලමු. 3 අරක් 6 18යි. H2O ද්‍රව. 3ක් නයිට්‍රේට්. ජලීය. 3 අරක්කට 24යි ඉලෙක්ට්‍රෝන. 3ක් ඇමෝනියා.
gas 3 27යි OH minus මේකට මම 3 කියලා දාන්නම් දෙවෙනි සමීකරණය වැඩි කරන්න පළවෙනි සමීකරණයේ ඉලෙක්ට්‍රෝන ගාණය 8යි නේ 8යි එතකොට 8ක් ඇලුමිනියම් 8 වරක් 4 32යි නේද 32ක් OH minus 8ක් AlOH4 minus ජලීය ධන 8 වරක් 3 24යි ඉලෙක්ට්‍රෝන ඒකට මම 4 කියලා දාන්න දැක්ක නේද කරපු හැටි දැන් මේකේ මේ සමීකරණ ඉලෙක්ට්‍රෝන 24යි මේකෙත් ඉලෙක්ට්‍රෝන 24යි දැන් හරිද හරි ඊළඟට අපි මේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේ red plus ox redox ගන්න කොහොමද 3යි 4යි එකතු කරන්න 3ට එකතු කරන්න 4 right අපි ලියමු බලන්න ටිකක් දිගට ලියන්න වෙයි 18ක් ජලය 3ක් නයිට්‍රේට් 24ක් ඉලෙක්ට්‍රෝන උඩ සමීකරණයේ මෙහා පැත්ත ටික ඉවරයි ඊට පස්සේ මේ සමීකරණේ මෙහා පැත්තේ ටික දන්න 8ක් ඇලුමිනියම් 32ක් OH minus right ඊතලෙන් එහා පැත්තේ උඩ සමීකරණයේ ඊතලෙන් එහා පැත්ත ගමු 3ක් ඇමෝනියා 27ක් OH minus යට සමීකරණය එහා පැත්ත 8ක් AlOH4 minus ජලීය 24ක් ඉලෙක්ට්‍රෝන දැන් දෙපැත්තේ සමාන ඒවා තියෙනවා නම් අපි කපලා දාමු. ඉලෙක්ට්‍රෝන 24ක් මෙතන තියෙනවා. අපිට මේ 24 අයින් කරන්න පුළුවන්. මෙතන අයින් කරන්න පුළුවන් 24. ඒ කපන ඒවා නම් පැන්සලකින්වත් කපන්න. පැන්සලකින් වගේ කපන්න. මේ පැත්තේ වතුර 18යි. අර පැත්තේ වතුර නැහැ. නයිට්‍රේට් 3යි. ඇලුමිනියම් 8යි. OH minus බලන්න. මේ 27ක් තියෙනවා. මේ 24ට මෙතනින් 27ක් කපලා දානවා මම. හරි? මෙතන 32ක් තියෙනවනේ. 32න් 27ක් කපලා දාමු. එතකොට කීයද? 5යි නේ. 5යි. 32න් 27ක් ගියාම 5යි. හරි? තුල දැන් සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්නයි තියෙන්නේ. සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්නයි තියෙන්නේ. හරි. අපි ඒක ලියමු මෙතන 18ක් ජලය 18ක් ජලය 3ක් නයිට්‍රේට් 8ක් ඇලුමිනියම් 5ක් OH minus right ඉතලෙන් එහා පැත්තේ 3ක් ඇමෝනියා 8ක් මේක හරිනේ right බලන්න ලියා ගන්න ඊට පස්සේ මට මේ වැදගත් දේවල් කීපයක් කියන්න තියෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පිළිබඳව අපි ඉගෙන ගන්නවා 6 වෙනි පාඩමේ P ගොනුවේ 16 වෙනි කාණ්ඩයේදී. හරිද? දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මට මෙතනදී අවශ්‍ය කරන්නේ මේක. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ට පුළුවන් ඔක්සීකරණය වෙන්න.
ඔක්සීකරණය වෙන කෙනාට කියන්නේ කවුද? ඔක්සීහාරක. ඔක්සීහාරක. හරි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ට පුළුවන් ඔක්සීහරණය වෙන්න, ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඔක්සීහරණය වෙන කෙනාට කියන්නේ ඔක්සීකාරක. ඒ වගේම මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය ගත්තොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විශේෂයෙන්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිජන් ඔක්සීකරණයත් වෙනවා ඔක්සීහරණයත් වෙනවා. ඒ වගේ ඒවාට මොකක් කියලාද අපි කිව්වේ? ද්විදාකරණය. හරිනේ? පොඩක් ලියන්න මෙහෙම. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීකාරකයක් මෙන්ම ඔක්සීහාරකයක් ලෙස ක්‍රියා කරයි. ඔක්සීකාරකයක් මෙන්ම ඔක්සීහාරකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයේදී ද්විදාකරණයට ලක් වේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයේදී ද්විදාකරණයට ලක් වේ. ද්විදාකරණයට ලක් වේ. right. තරු දදා අපි ලියමු පළවෙනි තරුව. H2O2 ඔක්සීකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සීකරණ අර්ධ ප්‍රතික්‍රියාව. right. අපි බලමු. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල කවුද ඔක්සීකරණය වෙන්නේ? දැන් හයිඩ්‍රජන්ට නම් වෙන්න බෑනේ. පැහැදිලිවම ආ දන්නවනේ දැන් හයිඩ්‍රජන් බැඳලා තියෙන්නේ අලෝහයකට. එහෙනම් හයිඩ්‍රජන් වල ඔක්සීකරණයේ ධන එකයි. හයිඩ්‍රජන්ට ඔක්සීකරණය වෙන්න බෑනේ. මට මතක් කරලා කියන්න එහෙම නැත්නම් හදලා බලලා කියන්න මේ ඔක්සිජන් වල ඔක්සීකරණාංකය කීයද? ඍණ 1යි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිජන් වල ඔක්සීකරණාංකය ඍණ 1යි. එහෙමනම් මෙතන ඔක්සීකරණය වෙන්නේ කවුද? ඔක්සිජන්. ඔක්සීකරණය වෙන්නේ ඔක්සිජන්. පුතේ දැන් ඔක්සිජන් ඔක්සීකරණය වෙලා කවුද හැදෙන්නේ? දැන් ඔක්සිජන් වල ධන ඔක්සීකරණ අවස්ථාව පෙන්වන්නේ ඔක්සිජන්ට ෆ්ලෝරින් බැඳලා තියෙනවා නේද? එහෙනම් මෙතන ෆ්ලෝරින් සම්බන්ධයක් නැහැ. එහෙනම් ඔක්සිජන් ධන ඔක්සීකරණ අවස්ථාව වලට යන්නේ නැහැ මෙතන. එහෙනම් කීයටද යන්න පුළුවන්? බිඳුවට. බිඳුවට යන්නේ. එහෙනම් බිඳුවට යනවා කියලා කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවට යනවානේ. නම් මොනවද හැදෙන්නේ? O2. O2 gas. ඔක්සිජන් වල ඔක්සීකරණාංකය කීයද? බිඳුවයි. right. අපි මේ සමීකරණය තුලිත කරමු. මට කියන්නකෝ මෙතන ඔක්සිජන් එක පරමාණුවකනේ ඔක්සීකරණාංක ඍණ 1. ඔක්සිජන් පරමාණු දෙකම ගත්තොත් කීයද? ඍණ 2යි නේ. එතකොට ඍණ 2යි. මෙතන එක ඔක්සිජන් එකක් බිඳුවයි ඔක්සිජන් දෙකක් කියන්නේ කීයද? ඒත් බිඳුව තමයි. එහෙනම් බලන්න ඔක්සීකරණ අංක ඇසුරින් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තොරණය කරද්දී මෙතන ඍණ 2 තියෙන ඔක්සිජන් බිඳුවට යනවා. ඍණ 2 තියෙන ඔක්සිජන් බිඳුවට යනවා කියලා කියන්නේ මේ ඍණ 2 තියෙන ඔක්සිජන් කියලා මේ එක ඔක්සිජන් එකක් නෙමෙයි ඍණ 2 තියෙන්නේ. එකක් තියෙන ඍණ 1 අනිකත් ඍණ 1. ඍණ 1 ඍණ 1 ඍණ 2 උනේ ඍණ 2 බිඳුව වෙනවා. ඍණ 2 බිඳුව කියනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද? දෙකක් පිට කරනවා. මෙන්න පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක. හරි. දැන් මේ පැත්තේ සමස්ථාරෝපණය බිඳුවයි. මේ පැත්තේ සමස්ථාරෝපණය කීයද? ඍණ 2යි නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ ඍණ 2යි. අපි මාධ්‍ය ආම්ලිකයි කියලා හිතුවොත්. හරි. අතරම ආම්ලිකයි කියන්නේ මෙතන H+ තමයි එතෙන්ට යන්නේ. මාධ්‍ය ආම්ලිකයි කියලා හිතුවොත් ආරෝපණ තුලනය කරන්න අර පැත්තට දාන්න ඕනේ මොනවද? H+2. මෙන්න පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ස්කන්ධ තුලිතයි නෙමෙයි. ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 2යි. right. මම ඊට පස්සේ යන්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීහරණ අර්ධ ප්‍රතික්‍රියාව.
මං ආම්ලික මාධ්‍ය කියලා දාන්නම් ඈ. ආම්ලික මාධ්‍ය. හරි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහරණය. අපි ලියගමු. දැන් මෙතන ඔක්සිහරණය වෙන්නේ කවුද? කවුරු බවටද? කවුරු බවටද? ඔක්සිජන් වල ඔක්සිකරණාංකය මෙතන අපි කලිනුත් කතා කරා ඍණ 1යි. හරිද? ඍණ 1යි. එහෙනම් ඍණ 1 තියෙන ඔක්සිජන් තව ඉලෙක්ට්‍රෝන ගන්න එපායි. ඍණ 1 තියෙන ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන අරගත්තොත් කීය වෙයිද? ඔක්සිජන්ට වෙන්න පුළුවන් ඍණ 2නේ. නේද? ඔක්සිජන් අවසාන කවචයේ දිහා අපි බැලුවොත් S2 P4 P6 කරගන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එහෙනම් ඔක්සිජන් වල අවම ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි. එහෙනම් ඍණ 1 ඉඳන් ඍණ 2ට යන්න පුළුවන් ඔක්සිජන්ට. ඍණ 2ට යන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ ඍණ 2 කවුද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කවුරු බවටද පත් වෙන්නේ? වතුර බවට. වතුර H2O වතුර බවට පත් වෙන්නේ. හරි. එහෙනම් බලන්න ඍණ 1 තියෙන ඔක්සිජන් ඍණ 2ට යනවා. හරි බලන්න මෙතන අපි පරමාණු තුලනය කරලෙමු. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. මෙතනත් ඔක්සිජන් දෙක වෙන්න ඕනේ. දැන් මම මෙතෙන්ට දෙක. මෙතන ඔක්සිජන් දෙකයි මෙතනත් ඔක්සිජන් දෙකයි. ඔක්සිජන් එකක් කියන්නේ ඍණ 1යි. එතකොට ඔක්සිජන් දෙකක් කියන්නේ ඍණ 2යි. ඔක්සිජන් එකක් කියන්නේ ඍණ 2යි. ඔක්සිජන් දෙකක් කියන්නේ එතකොට ඍණ 4යි. හරි. එතකොට බලන්න මෙතන ඔක්සිජන් වල ඔක්කොම ඔක්සිකරණ අවස්ථා ගත්තොත් ඍණ 2යි. ඍණ 2 ඉඳන් ඍණ 4ට යනවා. ඍණ 2 ඉඳන් ඍණ 4ට යන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? දෙකක් ඕනේනේ. එයි ඍණ 2 ඍණ 4ට යන්න තවත් ඍණ 2ක් එපායි ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. හරි. ඔක්සිකරණාංක ඇසුරින් ඉලෙක්ට්‍රෝන හුවමාරු තුලනය කරයි. එහෙනම් මතක තියාගන්න ඔක්සීකරණය වෙනකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිජන් බවට පත් වෙනවා. ඔක්සිහරණය වෙනකොට ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වතුර බවට පත් වෙනවා. ඊට පස්සේ ආරෝපණ තුලනය කරන්න. මේ පැත්තේ සමස්ථාරෝපණයේ ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ ඍණ 2යි. ඍණ 2යි. මාධ්‍ය ආම්ලික නිසා අර පැත්ත බිඳුවයි මේ පැත්ත බිඳුව කරන්න H+ දෙකක් දාමු. right. මෙන්න ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහරණයට අදාළ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ වගේම මම කතා කරනවා ද්විදාකරණය ගැන. H2O2 වියෝජනය. ද්විදාකරණය වේ. H2O2 ජලීය මොන බවටද පත් වෙන්නේ? O2 ගෑස් හා ජලය බවට. හරි. ඔයා හදලා බැලුවොත් මෙතන ඔක්සිජන් වල ඔක්සිකරණාංකය ඍණ 1යි. මෙතන බිඳුවයි. මෙතන ඍණ 2යි. බලන්න ඍණ 1 ඉඳන් බිඳුවට යනවා කියන්නේ ඔක්සීකරණය. ඍණ 1 සිට ඍණ 2ට යනවා කියන්නේ ඔක්සීහරණය. හරි. මෙන්න මේ ටික ලියලා කොටු කරන්න. මේ ටික පොතේ ලියාගෙන කොටු කරන්න. අංක 3 දාලා මේ ප්‍රතික්‍රියාව ලියන්න. ලියන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා ආම්ලික අයඩයිඩ් කියන්නේ I- ආම්ලික අයඩයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් I2 සහ ජලය ලැබේ. I2 සහ ජලය ලැබේ. හරි. ලියන්න මේ ප්‍රතික්‍රියාව අංක 3. මොකද්ද ප්‍රතික්‍රියාව? H2O2 හා I-
ප්‍රතික්‍රියා කරනවා ආම්ලික මාධ්‍යයේදී. මොනවද ලැබෙනවා කියන්නේ? I2 හා ජලය. හරි. අපි හොයාගන්න ඕනේ ඔක්සීකරණය වෙන්නේ කවුද? හරණය වෙන්නේ කවුද? අපි පැහැදිලිවම දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිජන් වල ඔක්සීකරණාංකය ඍණ 1යි. I- වල ඔක්සීකරණාංකය මේ ආරෝපණයට සමානයිනේ ඍණ 1යි. I2 මූලද්‍රව්‍ය අවස්ථාවේදී ඔක්සීකරණාංකය 0යි. ජලයේදී ඔක්සිජන් වල ඔක්සීකරණාංකය කීයද? හයිඩ්‍රජන් එකක් කියන්නේ ධන 1යි, හයිඩ්‍රජන් දෙකක් කියන්නේ ධන 2යි. එහෙනම් ඔක්සිජන් ඍණ 2යි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්සීකරණය වුණේ කවුද? ඔක්සීහරණය වුණේ කවුද කියලා. ඍණ 1 තියෙන අයඩීන් බිඳුවට යනවානේ. ඒ කියන්නේ ඔක්සීකරණාංකය වැඩි වෙනවානේ. ඍණ 1 ඉඳන් බිඳුවට යනවා කියන්නේ අගේ වැඩි වෙනවානේ. ඔක්සීකරණාංකය වැඩි වෙනවා කියලා කියන්නේ ඔක්සීකරණය වෙලා. මෙතන ඍණ 1 ඉඳන් ඍණ 2ට යනවා. ඒ කියන්නේ ඔක්සීකරණාංකය අඩු වෙනවා කියන්නේ ඔක්සීහරණය වෙලා. එහෙනම් මම ලියනවා මේකේ රිඩක්ෂන් රියැක්ෂන් එක. රිඩක්ෂන් රියැක්ෂන් එක. කවුද ඔක්සීහරණය වෙන්නේ? H2O2. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීහරණය. ඔයාලට මතක ඇති අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීහරණයට අදාළ අර්ධ ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා. මොනවද හැදෙන්නේ? ජලය. ඍණ 1 තියෙන ඔක්සිජන් ඍණ 2ට යනවා. ඔක්සිජන් දෙකක් තියෙනවා. ඔක්සිජන් දෙක කරන්න මෙතෙන්ට දෙක දානවා. එතකොට ඍණ 2 ඒවා 2යි. ඍණ 4යි. මෙතන ඍණ 2යි. මෙතන ඔක්සිජන් 2යි අතෙන්ටත් ඔක්සිජන් 2 දැම්මා. මෙතන ඔක්සිජන් වල ඔක්කොගේම ඔක්සීකරණාංකය ඍණ 2යි අතන ඍණ 4යි. එතකොට ඍණ 2 ඉඳන් ඍණ 4ට යන්න ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනද? 2ක් ගන්න ඕනේ. රයිට්. මාධ්‍ය ආම්ලික නිසා ආරෝපණ තුලනය කරන්න H+ ගමු. අර පැත්තේ ආරෝපණය 0යි මේ පැත්තේ ඍණ 2යි. ඍණ 2 උදාසීන කරන්න H+ දෙකක් දාමු. ධන දෙකක් දාමු. හරි. බලන්න ස්කන්ධ තුලිතද කියලා හයිඩ්‍රජන් දෙවරක් 2 4යි. මෙතන 2යි 2යි 4යි ඔක්සිජන් 2යි 2යි. හරිනේ? මේක අංක 1. ඊට පස්සේ ඔක්සිඩේෂන් රියැක්ෂන් එක. කවුද ඔක්සීකරණය වෙන්නේ? I-. I- කවුරු බවටද? I2 බවට. හරි. දැන් බලන්න අයඩින් වල ඔක්සීකරණාංකය ඍණ 1නේ මෙතන. ඍණ 1 ඉඳන් බිඳුවටනේ යන්නේ. හරි. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා ඔක්සීකරණය වෙන කෙනාගේ පරමාණු සංඛ්‍යාව සමාන කරන්න. මෙතන I2යි මෙතන I1යි. මෙතනට 2 දාන්න ඕනේ. හරි. එතෙට 2 දාන්න ඕනේ. හරි. දැන් බලමු ඔක්සීකරණාංක ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරයි. ඍණ 1 I 2ක් තියෙනවානේ. ඒ කියන්නේ ඍණ 2යි. මෙතන බිඳුවේ I 2ක් තියෙනවා. ඒ කියන්නේ බිඳුවම තමයි. එහෙනම් ඍණ 2 ඉඳන් බිඳුවට යනවා ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද? ඍණ 2 ඉඳන් බිඳුවට යද්දි ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරනවා. ආරෝපණ I- වැඩි කිරීම 2 මයිනස් වැඩි කිරීම 2 කියලා කියන්නේ 2- මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ 2- දෙපැත්තෙම ආරෝපණ සමානයි. මෙතන අයඩින් 2යි මෙතන අයඩින් 2යි. එහෙනම් මේ ප්‍රතික්‍රියාව හරි. රයිට්. ඊළඟට රිඩක්ෂන් රියැක්ෂන් එක. ඔක්සිඩේෂන් රියැක්ෂන් එක දෙක එකතු කරමු. මේ දෙක එකතු කරන්න කලින් අපි මේ දෙකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරන්න ඕනනේ.
මේක නම් සමාන කරන්න දෙයක් නැහැ. සමානයිනේ ඉලෙක්ට්‍රෝන දෙකයි ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙනම් සමීකරණ දෙක එකතු කරන්න. රෙඩොක්ස් කියන්නේ පළවෙනි සමීකරණ එකතු කරන්න දෙවෙනි සමීකරණ. දෙකක් H+ ජලීය ධන H2O2 ජලීය ධන දෙකක් ඉලෙක්ට්‍රෝන. උඩ සමීකරණ මෙහා පැත්තට ටික ඉවරයි. යට සමීකරණ මෙහා පැත්තේ දෙකක් I- ජලීය. ඊතලෙන් එහා පැත්තේ දෙකක් H2O ද්‍රව ධන යට සමීකරණයේ ඊතලෙන් එහා පැත්තේ I2 ජලීය ධන දෙකක් ඉලෙක්ට්‍රෝන. සමාන ඒවා තියෙනවා නම් කපලා දාමු. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හරි. එහෙනම් සමීකරණය වෙන්නේ මොකද්ද? H2O2 ජලීය 1යි. H+ 2යි. I- 2යි. I2 1යි. වතුර 2යි. හරිනේ? රයිට් සම්පූර්ණ කරගන්න. පුතේ මම ඔයාලට මතක තියාගන්න දෙයක් කියන්නම්. Fe2+ පුළුවන් ඔක්සීකරණය වෙන්න. එයා ඔක්සීකරණය වෙන්නේ Fe3+ බවට. ඒක මතක තියාගන්න. ඒ වගේම Fe3+ ඔක්සීහරණය වෙන්න පුළුවන්. එයා ඔක්සීහරණය වෙන්නේ Fe2+ බවට. හරි? චුටි තරුවක් දාලා ලියා ගන්න මේක. ලියන්න. Fe2+ ට ඔක්සීකරණය විය හැකිය. එහිදී Fe3+ සෑදී. එහිදී Fe3+ සෑදී. ඇටලියන්ද එමෙන්ම Fe3+ ට ඔක්සීහරණය විය හැකි අතර Fe3+ ට ඔක්සීහරණය විය හැකි අතර එහිදී Fe2+ සෑදී. එහිදී Fe2+ සෑදී. ඔක පොදුවේ මතක තියාගන්න. මහලුක අමාරුව දෙයක් නෙමෙයි නේ. Fe2+ ට 3+ වෙන්න පුළුවන්, 3+ ට 2+ වෙන්න පුළුවන්. හරි? ඒ අදාළ තත්ත්වවලදී. හතරවෙනි ප්‍රතික්‍රියාව. ලියන්න 4. ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා Fe2+ අතර ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා Fe2+ අතර ප්‍රතික්‍රියාව. මෙන්න මේක. මාධ්‍ය ආම්ලිකයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් Fe2+. දැන් ඔයාට හිතන්න පුළුවන් වෙන්න ඕන මොනවද ලැබෙන්නේ කියලා. බැයි. අපි කොහොමදත් දන්නවනේ. දැන් මෙතන Fe2+ මොකක් වෙයිද? වෙන්න පුළුවන් Fe3+ බවටනේ. වෙන දෙයක් නැහැ නේ. හරි. Fe3+ වෙනවා. එහෙනම් Fe ඔක්සීකරණය වෙනවනේ. එහෙනම් ඔක්සීහරණය වෙන්නේ කවුද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීහරණය වෙන්නේ කවුරු බවටද? ජලය බවට. ජලය බවට. ඔක අපි කතා කරා. හරි. දැන් මෙතනදී මම ඔයාලට කියලා දුන්නේ මොකක්ද දන්නවද? ප්‍රතික්‍රියකට ටික දීලා තියෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රතිඵල මොනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. සමහර අවස්ථාවල. දැන් මෙතනදී ප්‍රතිඵල මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම Fe2+ ඔක්සීකරණය වෙනවා Fe3+ බවට. එහෙනම් මෙයා ඔක්සීකරණය වෙනවා මෙයා හරණය වෙනවා. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ආම්ලික මාධ්‍යයේදී ඔක්සීහරණය වෙන්නේ ජලය බවට කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. හරි. අපි නිකන් බලමු. ඍණ එකේ ඉඳන් කීයටද යන්නේ? ඍණ 2ට. ඒ කියන්නේ ඔක්සීහරණය වෙනවා. Fe ධන 2 තියෙන්නේ ධන 2 ඉඳන් ධන 3ට යනවා. ඒ කියන්නේ ඔක්සීකරණය වෙනවා. හරිනේ?
දැන් අපි ලියමු ඔක්සීකරණාර්ධ ප්‍රතික්‍රියාව, ඔක්සීහරණාර්ධ ප්‍රතික්‍රියාව. රිඩක්ෂන් රියැක්ෂන් එක ලියමු. රිඩක්ෂන් රියැක්ෂන් ඔක්සීහරණය. කවුද ඔක්සීහරණය වෙන්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. කවුරු බවටද? ජලය බවට. එතකොට මෙතන ඔක්සිජන් වල ඔක්සීකරණාංකය ඍණ 1යි. මෙතන ඍණ 2යි. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා, මෙතන ඔක්සිජන් එකයි තියෙන්නේ. එහෙටත් දෙකක් තියෙන්න ඕන ඔක්සිජන්. ඍණ 1 ඒවා දෙකයි. ඍණ 2 ඒවා දෙකයි. හරි. දැන් ඍණ 2 තියෙන ඔක්සිජන් ඍණ 4ට යන්න නම් ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනද? දෙකක් ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕනේ. මේ පැත්තේ ආරෝපණය ඍණ 2යි, අර පැත්තේ ආරෝපණය බිඳුවයි. ආරෝපණ තුලනය කරන්න ආම්ලික වාදයේදී H+ ගන්න. මෙතෙන්ට H+ දෙකක් දැම්ම නම් හරියි. හරි. ස්කන්ධ තුලිතයි නේද? හයිඩ්‍රජන් 4යි, හයිඩ්‍රජන් 4යි. ඔක්සිජන් 2යි, ඔක්සිජන් 2යි. රයිට්. මෙන්න ඔක්සීහරණාර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිඩේෂන් රියැක්ෂන් එක. ඔක්සීකරණාර්ධ ප්‍රතික්‍රියාව. කවුද ඔක්සීකරණය වෙන්නේ? Fe2+. කවුරු බවටද? Fe3+ බවට. හරි. Fe1යි Fe1යි. ධන 2 තියෙන්නේ, ධන 3 තියෙන්නේ. ධන 2 ඉඳන් ධන 3ට යද්දි ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. මෙන්න 2. හරි. මේවා ඉතින් දන්නවනේ, මම ලියන්නම් කවන්නේ නැහැ. ධන 2යි මෙතන. මෙතන ධන 3යි. දැන් මේ සමීකරණ දෙක එකට එකතු කරන්න ඕන. හැබැයි මෙහෙමයි. මේකේ ඉලෙක්ට්‍රෝන 2යි, මේකේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙම බෑ. උඩේගේ ඉලෙක්ට්‍රෝන දෙකට යටත් 2 වෙන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? දෙවෙනි සමීකරණය සම්පූර්ණයෙන්ම වැඩි කරමු අපි 2කින්. එතකොට 2ක් Fe2+ ජලීය, 2ක් Fe3+ ජලීය, හා 2ක් ඉලෙක්ට්‍රෝන. එක 3 කියලා ගමු. ඊට පස්සේ රෙඩ් ඔක්ස් එකතු කරන්න. රෙඩ් ඔක්ස් අපි එකතු කරනවා පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි. පළවෙනි සමීකරණය මෙහා පැත්ත මම ඉස්සරලා ලියන්නම් 2ක් H+ ජලීය, ධන 2ක් ඉලෙක්ට්‍රෝන, ධන H2O2 ජලීය. හරි. උඩ සමීකරණය මෙහා පැත්ත ඉවරයි. ඊට පස්සේ දෙවෙනි සමීකරණය මෙහා පැත්ත 2ක් Fe2+ ජලීය. රයිට්. ඊතලෙන් එහා පැත්තේ පළවෙනි සමීකරණය ඊතලෙන් එහා පැත්තේ 2ක් ජලය. රයිට්. තුන්වෙනි සමීකරණේ එහා පැත්තේ 2ක් Fe3+ ජලීය, ධන 2ක් ඉලෙක්ට්‍රෝන. සමාන ඒවා තියනවා නම් කපලා දාන්න. ඉලෙක්ට්‍රෝන 2යි, ඉලෙක්ට්‍රෝන 2යි. මෙන්න මේක නම් කරන්න යන්න එපා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩුයි වතුරයි කපලා දානවා. ඒක කලබලයට එහෙම ගම කරන්න එපා. හරි. හරි දැන් බලන්න. H+ 2යි. ඉලෙක්ට්‍රෝන 2 කැපිලා ගියානේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 1යි. Fe2+ 2යි. 2යි වතුර 2යි. තුලිතයිනේ. හරි චෙක් කරලා බලන්න. මෙන්න තවත් වැදගත් පොයින්ට් එකක්. මේකත් මතක තියාගන්න. එහෙනම් මතක තියාගන්න ඒවා මම විශේෂිතව ඔහම තරු දාලා දෙන්න බෑ. මෙන්න පොයින්ට් එක. තරුවක් දාලා ලියන්න. ආම්ලික මාධ්‍යයේදී MnO4- මේකට මොකක් කියලාද අපි කියන්නේ? permanganate. permanganate. ආම්ලික මාධ්‍යයේදී MnO4- එහෙම නැත්නම් permanganate. Mn2+ බවට
ඔක්සිහරණය වේ. Mn2+ බවට ඔක්සිහරණය වේ. හරිනේ? ඕක මතක තියාගන්න. පර්මැංගනේට් ආම්ලික මාධ්‍යයේදී ඔක්සිහරණය වෙන්නේ කවුරු බවටද? Mn2+ බවට. right? එමෙන්ම MnO4- ක්ෂාරීය මාධ්‍යයේදී ඔක්සිහරණය වනුයේ MnO2 බවටයි. MnO2 බවටයි. මේක තවදුරටත් ඔයාලා ලියා ගන්න. MnO2 යනු තද දුඹුරු හෝ කළු පැහැති අවක්ෂේපයකි. MnO2 යනු තද දුඹුරු හෝ කළු පැහැති අවක්ෂේපයකි. තද දුඹුරු හෝ කළු පැහැති අවක්ෂේපයකි. හරිනේ? ඔන්න ඕක මතක තියාගන්න. හරි ඔය පොයින්ට් එක මොකද්ද පොයින්ට් එක? පර්මැංගනේට් ආම්ලික මාධ්‍යයේදී ඔක්සිහරණය වෙනවා Mn2+ බවට. පර්මැංගනේට් ක්ෂාරීය මාධ්‍යයේදී ඔක්සිහරණය වෙන්නේ MnO2 බවට. MnO2 තද දුඹුරු හෝ කළු පැහැ අවක්ෂේපයක්. right. දැන් මෙතන ඉඳන් අපි දෙකොල්ලම හදමු හොඳේ. ඉස්සරලාම ඔයා හදන්න ඊට පස්සේ මම හදන්නම්. හරිනේ? පස්වෙනි එක. ලියන්න පස්වෙනි එක. ආම්ලික මාධ්‍යයේදී MnO4- හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර H2O2 අතර රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ලියන්න. දැන් මෙතනදී ලැබෙන ඵල මොනවද කියලා මම කියන්නේ නැහැ. කියන්න ඕනෙත් නැහැ. ඔයා දන්නවා. right. හරි. ප්ලේ වෙන එක නවත්තලා තනියම try කරන්න ඕන තරම් වෙලාවක් try කරන්න. try කරලා play කරන්න. හරිනේ? දැන් එකපාරක් කරන්න බැරි වුණා කියලා සැලෙනවද? ආපෝ නෑ. එහෙම සැලෙනව නම් එහෙම මේ බටහිර විද්‍යාවක් කියලා එකක් නෑ. හරිනේ? ප්‍රශ්න අංක 5. හරි ඉස්සරලා අපි සටහනක් දාගමු මෙහෙම. මාධ්‍ය ආම්ලිකයිනේ. ඔව්. MnO4- නේ. ඔව්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නේ. ඔව්. දැන් මට කියන්න ඔක්සීකරණය වෙන්නේ කවුද? ඔක්සීහරණය වෙන්නේ කවුද? දැන් මම ඔයාට කියලා දුන්නා පර්මැංගනේට් ඔක්සීහරණය වෙනවා කියලා. හැබැයි පර්මැංගනේට් ඔක්සීකරණය වෙනවා කියලා මම ඔයාලට කියලා දුන්නද? නැහැ. එහෙනම් පැහැදිලිවම දැනගන්න මෙතන පර්මැංගනේට් ඔක්සීහරණය වෙනවා. මැංගනීස් වල ඔක්සීකරණාංකය කීයද වෙන්නේ? හදලා බලන්න. ඔක්සිජන් 4ක් කියන්නේ ඍණ දෙවරක් 4 8යි ඍණ 8යි. ඍණ 8 ධන මැංගනීස් වල ඔක්සීකරණාංකය සමානයි ඍණ 1යි. එතකොට මැංගනීස් වල ඔක්සීකරණාංකය සමානයි ඍණ 1 ඍණ 8 එහාට ගියාම ධන 8 වෙනවා. ධන 8යි ඍණ 1යි කියන්නේ ධන 7යි. මැංගනස් ආම්ලික මාධ්‍යයේදී ඔක්සීහරණය වෙන්නේ කවුරු බවටද? Mn2+ බවට. එහෙනම් එයාගේ ඔක්සීකරණාංකය කීයද? ධන 2යි. හරි. දැන් මෙයා ඔක්සීහරණය වෙනවා නම් ඔක්සීකරණය වෙන්නේ කවුද? මෙයාට පුළුවන්ද ඔක්සීකරණය වෙන්න? එයාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. එයාට බෑ. එහෙනම් ඔක්සීකරණය වෙන්නේ කවුද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීකරණය වෙන්නේ කවුරු බවටද? ඔයාලට මතකද මම කියලා දුන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීකරණය වෙන්නේ කවුරු බවටද? ඔක්සිජන් බවට. මතකනේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල අපි ලිව්වා 3ක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිජන් වල ඔක්සීකරණාංකය ඍණ 1යි. ඍණ 1 තියෙන ඔක්සිජන් කීයටද යන්නේ? බිඳුවට යන්නේ. බිඳුවට යන්නේ O2 ගෑස්. හරි. ඔන්න මම ඔයාලට උදව් කරා. දැන් ඔයා මොකද කරන්නේ?
ඔක්සීකරණාර්ධ ප්‍රතික්‍රියාව ඔක්සීහරණාර්ධ ප්‍රතික්‍රියාව ලියලා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරලා රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ලියන්න. රයිට්. ප්ලේ වෙන එක නවත්තලා ලියන්න පටන් ගන්න. මම ලියනවා ඉස්සෙල්ලාම රිඩක්ෂන් රියැක්ෂන් එක. රිඩක්ෂන් රියැක්ෂන්. කවුද ඔක්සීහරණය වෙන්නේ? මැන්ගනීස්. MnO4 ජලීය. කවුරු බවටද? Mn2+ බවට. හරි. දැන් අපි ඉස්සරලාම මොකද කරන්න ඕනේ? මෙතන ඔක්සීහරණය වෙන්නේ මැන්ගනීස්නේ. එතකොට මැන්ගනීස් පරමාණු සංඛ්‍යාව සමාන කරගන්න ඕනේ නේද? දැන් මෙතන මැන්ගනීස් ධන 7 මෙතන ධන 2 ඒක ඔයා දන්නවනේ. මැන්ගනීස් පරමාණු සංඛ්‍යාව දෙපැත්තේ සමාන කරන්න ඕනේ. මෙතන එකයි අර පැත්තෙත් එකයි. එහෙනම් අවුලක් නැහැ නේ. සමානයි. ඊට පස්සේ ඔක්සීකරණාංක ඇසුරින් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරනවා. මට කියන්නකෝ ධන 7 තියෙන මැන්ගනීස් ධන 2ට යන්න නම් ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනේද? ඉලෙක්ට්‍රෝන එක ඍණ එකයි. ඉලෙක්ට්‍රෝන ධන 7 ඉඳන් ධන 2ට යන්න ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ 5ක් ගන්න ඕනේ. ඒක තේරෙනව නේද? ඒක අවුලක් නැහැ නේ. ධන 7 එක්කෙනා ධන 2ට යන්න ඍණ 5ක් ගන්න බෑ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් ගන්න ඕනේ. ඔක්සීකරණාංක ඇසුරින් ඉලෙක්ට්‍රෝන හුවමාරුව තුලනය කරනවා. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ආරෝපණ තුලනය කරන්න. අර පැත්තේ ධන 2යි. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 5ක් කියන්නේ ඍණ 5යි, මේකයි ඍණ 6යි. මේ පැත්තේ ඍණ 6යි, අර පැත්තේ ධන 2යි. මේ පැත්තේ ඍණ 6යි, අර පැත්තේ ධන 2යි වෙන්න බෑ. දෙපැත්තේම ආරෝපණ සමාන කරන්න ඕනේ. දෙපැත්තේ ආරෝපණ සමාන කරන්න නම් අපිට ගන්න වෙන්නේ කවුද? H+. H+ කොහෙටද දාන්නේ? H+ මෙහෙට දැම්මට වැඩක් තියනවද? මෙහෙ ධනාගය වැඩි වෙනවා. බෑ. එහෙනම් H+ මෙහෙට දාමු. මම H+ කීයක් මෙහෙට දාන්න ඕනද? කල්පනා කරලා බලන්න. ඉලෙක්ට්‍රෝන 5ක් කියන්නේ ඍණ 5යි, මේකයි ඍණ 6යි. ඍණ 6 උදාසීන කරන්න ධන 6ක් ඕනේ. එහෙනම් H+6ක් දැම්මොත් මේ පැත්තේ ආරෝපණයක් නැති වෙලා යනවා. මේ පැත්තේ ආරෝපණයක් නැති වෙලා හරියන්නේ නැහැ. මේ පැත්තට ධන 2ක ආරෝපණයක් ඕනේ. මේ පැත්තට ධන 2ක ආරෝපණයක් ගන්න නම් H+6යි 2යි 8ක් ඕනේ. H+8ක් දුන්නොත් මේ පැත්තේ සමස්ත ආරෝපණය කීය වෙනවද? ධන 2 වෙනවා. තේරුණා නේද ඒක? ඉලෙක්ට්‍රෝන 5ක් කියන්නේ ඍණ 5යි ඍණ 6යි. ඍණ 6 උදාසීන කරන්න H+8යි. මේ පැත්ත ධන 2 කරන්න තවත් H+2ක්. ස්කන්ධ තුලනය කරමු. මේ පැත්තට එන්න ඕනේ ඔක්සිජන් 4කුයි හයිඩ්‍රජන් 8කුයි. ඒ කියන්නේ ජලාණු 4ක් නේ. මෙන්න රිඩක්ෂන් රියැක්ෂන් එක. ඔක්සිඩේෂන් රියැක්ෂන් එක. ඔක්සීකරණය වෙන්නේ කවුද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. H2O2. කවුරු බවටද? O2 බවට. ඔක්සිජන් වල ඔක්සීකරණාංකය මෙතන ඍණ 1යි. ඍණ 1 ඒවා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 2යි. මෙතන ඔක්සිජන් වල ඔක්සීකරණාංකය 0යි දෙකක් තියෙනවා. ඒ කියන්නේ 0යි. මේ පැත්තේ ඔක්සිජන් වල ඍණ 2යි, අර පැත්තේ 0යි. ඍණ 2 තියෙන ඔක්සිජන් බිඳුවට යද්දි ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද? ඍණ 2 ඉඳන් බිඳුවට යන්නේ. ඍණ 2 ඉඳන් බිඳුවට යද්දි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. රයිට්. ඊළඟට මේ පැත්තේ ආරෝපණය 0යි, මේ පැත්තේ ඍණ 2යි. අර පැත්තේ ඍණ 2 මොකද කරන්නේ අපි? බිඳුව කරන්න ඕනේ. දැන් ඔයා දන්නවනේ ආම්ලික මාධ්‍යයේදී ආරෝපණ තුලනය කරන්න H+ ගන්න කියලා. එහෙනම් මේ පැත්තටත් H+ කීයක් දාන්න ඕනේද? 2ක්. මේ පැත්තට H+ 2ක් දාලා මේ පැත්තේ ආරෝපණයත් අපි බිඳුව කරමු. හරිනේ? මේ පැත්තේ ආරෝපණය 0යි, අර පැත්තේ දැන් 0යි. ස්කන්ධ තුලනය කරමු. ඔක්සිජන් 2යි, හයිඩ්‍රජන් 2යි. හරිනේ? අවුලක් නැහැ. රයිට්. දැන් මොකද කරන්න ඕනේ? පළවෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණයේ ඉලෙක්ට්‍රෝන දිහා බලන්න. මෙතන 5යි, මෙතන 2යි. සමාන කරන්න ඕනේ. දැන් මේ සමීකරණය විතරක් කිසියම් අගයකින් වැඩි කරුවා කියලා අර දෙක පහ කරන්න පුළුවන්. මේ වගේ වෙලාවෙදී මොකද කරන්නේ? පළවෙනි සමීකරණය වැඩි කරන්න දෙවෙනි සමීකරණයේ ඉලෙක්ට්‍රෝන ගානවන 2කින්.
පළවෙනි සමීකරණය වැඩි කරනවා දෙවෙනි සමීකරණේ ඉලෙක්ට්‍රෝන ගන්නවන දෙකෙන්. එතකොට දෙකක් MnO4- ජලීය 10ක් ඉලෙක්ට්‍රෝන 16ක් H+ හරිනේ මේ ඔක්කොම දෙකෙන් වැඩි කරනවා. මෙතන 2යි දෙවරක් 5 10යි දෙවරක් 8 16යි දෙවරක් 1 දෙකක් Mn2+ ජලීය දෙවරක් 4 8ක් ජලය. මේක 3 කියලා දාමු. ඊට පස්සේ දෙවෙනි සමීකරණය වැඩි කරන්න පළවෙනි සමීකරණයේ ඉලෙක්ට්‍රෝන ගානේ. කීයද පළවෙනි සමීකරණයේ ඉලෙක්ට්‍රෝන 5යි. හරි. මෙතන 5ක් H2O2. 5ක් O2. 10ක් ඉලෙක්ට්‍රෝන. 5 වරක් 2 10ක් H+. මේක 4. දැක්ක නේද? මම මේ සමීකරණය වැඩි කරුවා 5න් නේ. 5යි දෙවරක් 5 10යි දෙවරක් 5 10යි. හරි. දැන් මෙන්න රිඩක්ෂන් රියැක්ෂන් එකයි ඔක්සිඩේෂන් රියැක්ෂන් එකයි ආවා. දැන් අපි මොකද කරන්නේ? මේ දෙක එකතු කරමු. රෙඩොක්ස්. රිඩොක්ස් යන මොකද කරන්නේ? අපි 3 එකතු කරන්න 4ට. රයිට්. මේ සමීකරණයේ උඩ ටික මම ඉස්සෙල්ලා ලියන්න. දෙකක් MnO4- ජලීය ධන 10ක් ඉලෙක්ට්‍රෝන ධන 16ක් H+ ජලීය උඩ සමීකරණ මෙහා පැත්ත ටික ඉවරයි යට සමීකරණ මෙහා පැත්ත ටික 5ක් H2O2 ජලීය හරි සමීකරණ දෙකේම මෙහා පැත්ත ටික ඉවරයි හරි දැන් මොකද්ද අපි මේ කරුවේ තුන්වෙනි සමීකරණයේ ඊතලෙන් මෙහා ටික ලිව්වා හතරවෙනි සමීකරණයේ ඊතලෙන් මෙහා ටික ලිව්වා දැන් අපි ඊතලයක් ගහලා මොනවද ඉස්සරහින් ලියන්නේ තුන්වෙනි සමීකරණයේ ඊතලෙන් එහා ටිකයි හතරවෙනි සමීකරණයේ ඊතලෙන් එහා ටිකයි. හරි. මේකේ ඊතලෙන් එහා ටික මොනවද? දෙකක් Mn2+ ජලීය. ධන 8ක් H2O ද්‍රව. ධන 5ක් O2 ගෑස්. ධන 10ක් ඉලෙක්ට්‍රෝන 10ක් H+. 10ක් H+ ජලීය 10ක් ඉලෙක්ට්‍රෝන. හරි සමාන ඒවා තියෙනවා නම් කපලා දාමු. බලමු. ඉලෙක්ට්‍රෝන 10යි. ඉලෙක්ට්‍රෝන 10යි. වෙන H+16යි H+10යි මේ 10ම කපමු. එතකොට මේ 16න් 10ක් කැපුණාම 6යි. එච්චරයිනේ. हाइड्रोजन पेरोक्साइड सह जलय कपන්න යන්න එපා. දැන් ලියමු. දෙකක් MnO4- ජලීය. ඔව්. 6ක් H+. ඔව්. 5ක් हाइड्रोजन पेरोक्साइड. ඔව්. දෙකක් Mn2+. ඔව්. 5ක් O2. ඔව්. තව මොනවද ඕනේ? වතුර 8ක් ඕනේ නේ ජලය 8ක් ඕනේ 8ක් H2O චෙක් කරලා බලන්න හරිද කියලා මේ මේවා පටලව ගන්න එපා හොඳේ මහලුකා අමාරුවක් නැහැ පැටර්න් එක අල්ලගත්තා නම් ඕන එකක් කරන්න පුළුවන්